සාදරයෙන් පිළිගන්නවා ටෙක් සන්ඩේ එකට. ලෝකේ පුරාම සිද්ධ වෙන තාක්ෂණික වශයෙන් වැදගත් වෙන තොරතුරු සාරාංශගත කරලා කතා කරන ඉදිරිපත් කරන අපේ වැඩසටහන තමයි ටෙක් සන්ඩේ කියලා කියන්නේ. ඉතින් මේ ටෙක් සන්ඩේ එකෙත් අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. තමන්ගේම chip manufacturing plant එකක් හදන්න යන්නේ Huawei සමාගම launch වෙලා විනාඩි ගාණක් ඇතුළත ඉවර වෙච්ච Ryzen 5000 CPUs වගේම තවත් interesting කතා ගොඩක් මෙතනට ඇතුළත් වෙනවා. පළවෙනියටම අපි කතා කරමු Nvidia සමාගම ගැන. මේ වෙනකොට දැඩි කතා බහට ඒ වගේම Intel සමාගමට වුණා වගේම ප්‍රෙෂර් එකකට දැඩි පීඩනයකට ලක් වෙලා ඉන්න සමාගමක් තමයි Nvidia සමාගම කියලා කියන්නේ. Radeon 6000 launch එක සිද්ධ වුණා. මේ ගැන මම කරා වීඩියෝ එකක් Radeon 6000 series එක මොන වගේ challenge එකක්ද දෙන්නේ කියලා වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාලට පුළුවන් උඩ තියෙන link එකට ගිහිල්ලා වීඩියෝ එක බලන්න. ඉතින් Nvidia එහෙම නැත්නම් Team Green එක RTX 3070 එයාලගේ launch කරපු cards තුනෙන් අන්තිමටම තියෙන card එක. එහෙම නැත්නම් මිලෙන් අඩු competitive card එක launch කිරීම මාසයක් විතර කල් දැම්මා. මොකද ලෝකේ පුරාම මේක availability එක හදන්න. එහෙම නැත්නම් මේක හැම දිනකටම ලබා ගන්න පුළුවන් විදිහට අර කලින් online sales කරපු ගමන් විනාඩි ගාණක් ඇතුළත සේල් වෙලා ඉවර වෙන්නේ නැති වෙන විදිහකට සිස්ටම් එකක් හදන්න. ඉතින් කොහොමද RTX 3070 කාඩ් වලටත් සිද්ධ වුණේ එකම දේ තමයි launch කරලා විනාඩි ගාණක් ඇතුළත මේ cards ටික sold out වුණා. ඉතින් මෙතනදී ආයසරයක් අපිට eBay එක හරහා මේ cards රිලීස් කරපු ගානට වඩා ඩබල් ප්‍රයිස් වලට විකිණීම දකින්නට ලැබුණ සාමාන්‍ය විදිහටම. ඉතින් මේකත් එක්කම මේ 3070 කාඩ් රෝල් අවුට් වෙනවත් එක්කම Nvidia සමාගමෙන් මේ වෙනකොට ලීක් වෙලා තියෙනවා 3060 Ti කාඩ් එකක් 3060 variant එකේ කාඩ් එකක් මේ වෙනකොට ඒගොල්ලෝ රිලීස් කරන්න හැමදේම සූදානම් කියලා. මේක තවත් කන්ෆර්ම් වෙනවා Nvidia සමාගම මේක originally නොවැම්බර් 17 වෙනිදා තමයි launch එකක් එහෙම නැත්නම් announcement එකක් දාගෙන හිටියේ. නමුත් ඒක push back කරලා තියෙනවා. හැබැයි Asus Gigabyte වගේ සමාගම් වලින් විශේෂයෙන්ම ඒගොල්ලෝ Eurasian Commission එකට තමන්ගේ products register කිරීම සිද්ධ කිරීම නිසා මේ වෙනකොට 3060 Ti ගැන තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඉතින් 3070 වලට ළඟින් යන performance එකක් තියෙන. හැබැයි CUDA cost එකක් අඩු. ඒ වගේම pricing වලින් $400ක් වගේ ප්‍රමාණයක තියෙන කාඩ් එකක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. කොහොමදත් මේ දේවල් එක්ක Nvidia සමාගම තමන්ගේ RTX 3060 කාඩ් එක වගේම RTX 3050 Ti කියන කාඩ් එකක් රිලීස් කිරීම ගැන මේ වෙනකොට යම්කිසි තොරතුරු ලීක් වීමක් තියෙනවා. හැබැයි මේක අනුමානයක් විතරයි. තාම 100%ක් නිවැරදි තොරතුරු නැහැ මේ ගැන. කොහොමදත් 3060 Ti දෙසැම්බර් මාසේ වෙද්දී බොහෝ විට මාකට් එකට නිකුත් වෙයි. ඒත් එක්කම RTX 3060 variant එක 3050 Ti ගැන අපිට දැන් කතා අහන්න ලැබෙනවා කියන්නේ ලබන අවුරුද්ද වෙද්දී බොහෝ විට Nvidia සමාගම තමන්ගේ GTX series එක නතර කරන්න ඉඩ තියෙනවා. මොකද මේ වෙනකොට Radeon සමාගමෙන් දැඩි තරංගයක් එහෙම නැත්නම් දැඩි තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. විශේෂයෙන්ම Nvidia සමාගමට එයාලගේ RTX ස්ලෝගන් එකත් එක්ක ray tracing real time ray tracing එක දැන් Radeon cards වලටත් ray tracing පුළුවන් DirectX ray tracing හරහා. ඉතින් මේ දේවල් එක්ක Nvidia සමාගමට දැඩි තරංගයක් දෙන්න වෙනවා. දැන් හැම පැත්තකින්ම budget version එකේ ඉඳලා high end වෙනකම්ම තමන්ගේ මේ RTX version එක තවත් ජනප්‍රිය කරගන්න. ඉතින් අපි ඒ ගැන ඇහගහගෙන ඉමු. මේ දේවල් එක්ක මම හිතන්නේ දෙසැම්බර් ජනවාරි වෙද්දී graphic card එකක් ගන්න විශේෂයෙන්ම ඉන්න කට්ටියට ඊටමත් හොඳ choice එකක් තියෙයි. graphic card එකක් ලබා ගන්න අඩු මිලකට. ඉතින් performance price අඩු වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම consumer ට හොඳයි. මේ ගැන ඇහගහගෙන ඉන්න. ඉතින් මේ විදිහටම AMD Ryzen 5000 series එකේ CPUs online sales වලට ගියා. එතනදිත් AMD site එක හරහා ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන් වුණා. ඒ වගේම Amazon Newegg වගේ sites වලින් මේක මිලදී ගන්න හැකියාව තිබ්බා. හැබැයි විනාඩි ගාණක් ඇතුළත මේ Ryzen 5000 series එකේ CPUs කලින් විදිහටම Nvidia සමාගමේ cards වලට උනා වගේම sold out තත්ත්වයට පත් වුණා. ඉතින් මෙතනදී බොහෝ දෙනෙක් වාර්තා කරපු දෙයක් තමයි AMD site එක විශේෂයෙන්ම crash වුණා කියලා ඒගොල්ලන්ට load දෙන්නවත් නැති වෙන විදිහට traffic එක එච්චරටම වැඩි වෙච්ච නිසා. ඉතින් කොහොමද මේ වෙනකොට eBay එකේ තියෙන මුදලට වඩා දෙගුණයකට විතර මේ Ryzen 5000 series CPUs මේ වෙනකොට list කරලා තියෙනවා. ඉතින් මෙතනදී සිද්ධ වෙන්නේ අර පළවෙනියටම මේ hot product එකක් වුණාම මේක ගන්න ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නවා. මේක කරන්නේ bot network කරහා එකම දෙනෙක් එහෙම නැත්නම් ආයතන කිහිපයක් මේවා ලබා ගන්න එක online sales වලින්. ඊට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් වෙනවා මේවල supply එක නැති නිසා user demand එකට අවශ්‍ය වෙන විදිහට ඒගොල්ලන්ට අවශ්‍ය කරන මිලකට මේක විකුණන්න. ඉතින් මේ දේ වැඩි සිද්ධ වෙනවා අපිට දකින්න පුළුවන්. ඒ වගේම තමයි ආයතන විශේෂයෙන්ම online sales කරන ආයතන මේවා වළක්වන්න විවිධ ක්‍රියාමාර්ග යොදා ගන්නවා. ඉතින් අපි බලමු කොහොමද ලංකාවට Ryzen 5
5000 සීරීස් එක මේ වෙනකොට Intel එකේ තියෙන i9 පවා single core ඒ වගේම multi core performance වලින් beat කරලා තියෙන Ryzen 5000 සීරීස් එක ලංකාවට කොයි කාලේ වගේ එයිද කියලා. ඉතින් අලුතෙන් සිස්ටම් හදන්න විශේෂයෙන්ම ලොකු බජට් එකක් තියාගෙන ඉන්නවා නම් ටිකක් ඉවසලා ඉන්න Ryzen 5000 සීරීස් එක දෙසැම්බර් නැත්නම් ජනවාරි වෙද්දී ලංකාවට එන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් මේකත් එක්කම එකතු කරන්න අවශ්‍ය දේ තමයි Intel 11th Gen desktop CPUs බොහෝ විට 2021 ජනවාරි පෙබරවාරි වෙද්දී රිලීස් කරන්න announce කරන්න කටයුතු යොදාගෙන යනවා කියලා මේ වෙනකොට ආරංචි වෙනවා. ඉතින් Intel 10th Gen කියලා කියන්නේ Intel 5th Gen වලට උනා වගේම ඉතාමත් කුඩා කාලයක් අවුරුද්දකටත් අඩු කාලයක් මාකට් එකේ තිබ්බ ප්‍රොඩක්ට් එකක් බවට මේකත් එක්ක පත් වෙන්න බොහෝම ඉඩ කඩ තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැ desktop version එක මේ තියෙන 1200 socket එකටම support කරයිද එහෙම නැත්නම් Intel සමාගම මේක වෙනස් කරයිද කියලා. කොහොම වෙතත් මෙතනදී Intel 11th Gen එකත් 14 nanometer වලින්ම තමයි තමන්ගේ CPUs නිෂ්පාදනය කරන්නේ. හැබැයි laptop වලට එන 10 nanometer වල පාවිච්චි වෙන architecture එක core architecture එක 14 nanometer වලට scale කරලා නිෂ්පාදනය කිරීමක් ගැන මෙතනදී කතා වෙන්නේ. මේ ගැන අනිවාර්යයෙන්ම අවධානයෙන් ඉන්න විශේෂයෙන්ම Intel සමාගමට පුළුවන්කමක් තියෙද කියලා මේ 14 nanometer එකේ ඉඳගෙනම AMD සමාගමේ 11th Gen එකේදී හරි AMD සමාගමේ මේ Ryzen 5000 series එක beat කරන්න පුළුවන් වේද කියලා දැනට ඇවිල්ලා තියෙන තොරතුරු අනුව මේ වෙනකොට Intel සමාගමේ 10th Gen එකට වඩා instructions per clock IPC rate එක 120කට ආසන්න ප්‍රමාණයක් වැඩි වෙනවා කියලා තියෙනවා 11th Gen එකේදී. ඉතින් මේක මොන විදිහට අපිට දැනගන්න ලැබෙයිද එහෙම නැත්නම් real world performance මේ වෙනස කොහොම වෙයිද කියන එක 2021 වෙනකම් මම හිතන්නේ ඉන්න වෙනවා actual reviews අපිට එනකම්. Huawei සමාගම තමන්ගේම chip manufacturing plant එකක් මම ඊට කලින් Tech Sunday වල කතා කරලා තියෙනවා. Huawei සමාගම කියලා කියන්නේ තමන්ගේම CPUs design කරන විශේෂම SoCs Kirin කියන SoC එක design කරලා වෙනත් සමාගම් වලට දීලා නිෂ්පාදනය කරගත්ත සමාගමක් chip manufacturer කෙනෙක් telecommunication giant කෙනෙක්. දැන් චීනේ Shanghai වල තමන්ගේම chip manufacturing වෙන සමාගමක් නෙවෙයි Huawei සමාගම යටතේම තමන්ගේම chips නිෂ්පාදනය කරන්න තමන්ගේම chip manufacturing facility එකක් මේගොල්ලෝ නිර්මාණය කරන්න යනවා කියලා ආරංචි වෙනවා. ඉතින් 2021 අන්තිම වෙද්දී 28 nanometer 45 nanometer වලින් products නිෂ්පාදනය කරන්න පටන් අරගෙන 2021 අන්තිම වෙද්දී 28 nanometer වලට යන්නේ. ඒ වගේම ඊට පස්සේ artificial intelligence වගේ දේවල් පාවිච්චි කරලා ඇමරිකාවේ තාක්ෂණය කිසිම විදිහකට පාවිච්චි නොවන තමන්ගේම ප්‍රොඩක්ෂන් ලයින් එකක් නිෂ්පාදනය කරන්න Huawei සමාගම මෙතනදී ફોකස් කරලා තියෙනවා. ඉතින් මේකත් එක්ක මම හිතන්නේ ඇමරිකාව වෙනත් කිසිම කෙනෙකුට වඩා දායක වෙලා තියෙනවා චීනය තුළ එයාලගේ බිස්නස් එක බූම් වෙන්න එහෙම නැත්නම් එයාලගේ බිස්නස් එක වැඩි දියුණු කරන්න තමන්ගේම OS තමන්ගේම chip manufacturing මේ හැම දෙයක්ම නිෂ්පාදනය කරගන්න ඇමරිකාවේ ලොකු තල්ලුවක් ලැබිලා තියෙනවා කියන එක තමයි අවසානයේදී කියන්න වෙන්නේ. ඉතින් අපි බලමු මොන විදිහටද මේ project Tashan එක ඉදිරියට යන්න කියලා. Huawei සමාගම මේක චීනයේ තිබ්බ පැරණි යුද්ධයක නමක් පාදක කරගෙන ප්‍රදේශයක project Tashan විදිහට තමයි හඳුන්වන්නේ. ඉතින් අපි බලමු මොන විදිහට මේ project එක ඉස්සරහට යයිද Huawei සමාගම 2021 අවසානයේ වෙද්දී මොන වගේ progress එකක් මේකෙන් ලබයිද කියලා. මේත් එක්කම Huawei සමාගම තමන්ගේ Nova series එකේ 8SE phone එක launch කරා. ඔයාලට අන්තර්ජාලයෙන් හොයලා බලන්න පුළුවන් මේකේ විශේෂත්වය වෙන්නේ මේ Nova 8SE එක මේ අවුරුද්දේ නිකුත් වෙච්ච Apple iPhone 12 එක. ඒ විදිහටම තමයි කැමරා ප්ලේස්මන්ට් එකේ කැමරාස් වල තියෙන ඩිසයින් එක ෆෝන් එකේ ඩිසයින් එක මේ හැම දෙයක්ම තියෙන්නේ. ඉතින් යම්කිසි විදිහකට iPhone 12 එකකට කැමති නමුත් Android පාවිච්චි කරන කට්ටියට හොඳ ඔප්ෂන් එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ ගැන ටිකක් ගිහිල්ලා හොයලා බලන්න. මේක ටිකක් ඉන්ටරෙස්ටිං නිවුස් එකක් online එන ෆෝන්ස් එක බැලුවම මොකද iPhone 12 එක රිලීස් වෙලා මාසයක් වගේ ඇතුළත මේ වගේ ඒ වගේම ෆෝන් එකක් ෆෝන් ඩිසයින් එකක් මාකට් එකට රිලීස් කරන්න බෑ. Huawei සමාගම මේක මීට කාලයකට කලින් එයාලගේ R&D සයිකල් එක තියෙන කාලය ඇතුළත මාස 6ක්වත් මම හිතන්නේ ප්ලෑන් කරලා ඒ හැම දෙයක්ම ඩෙවලොප් කරන්න අවශ්‍යයි. ඉතින් iPhone එක රිලීස් වෙන්න කලින්ම මේකත් ඩෙවලොප්මන්ට් ප්‍රොසෙස් එකේ තිබිලා තියෙනවා කොහොම හරි මේ එකම විදිහට යන ඩිසයින් එකක් විදිහට. ඉතින් iPhone 12 ගැන තොරතුරු ලීක් වුණා. ඒ දේවල් එක්ක මම හිතන්නේ Huawei සමාගම මේ වගේම ප්‍රොජෙක්ට් එකක් පටන් අරන් තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ කිසිම දෙයක් නැතුව එයාලගේම ෆෝන් එකක් ඩෙවලොප් කරා වෙන්නත් පුළුවන්. හැබැයි එලියෙන් බැලු බැලමට Nova 8SE Huawei iPhone 12 එක විදිහටමයි තියෙන්නේ. ඉතින් ටිකක් ඉන්ටරෙස්ටිං දෙයක් අන්තර්ජාලයේ හොයලා බලන්න පුළුවන් වාට මොනවද ස්පෙක්ස් කියලා.
WhatsApp කියලා කියන්නේ මේ වෙනකොට අති ජනප්‍රිය විශේෂම වෙනම social network එකක් දක්වා වර්ධනය වෙලා තියෙන messaging platform එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් Facebook ආයතනය තමයි WhatsApp කියන app එකේ platform එකේ හිමිකාරීත්වය දරන්නේ. මේ වෙනකොට ඉන්දියාවේ 2018 දී පටන් ගත්ත WhatsApp Pay WhatsApp හරහා payments යැවීමේ අත්හදා බැලීම මේ වෙනකොට ඉන්දියාව තුළ පියවරෙන් පියවර steps විදිහට දැන් හැමෝටම ලබා දෙන්න කටයුතු කරගෙන යනවා කියලා ආරංචි වෙනවා. ඉතින් මෙතනදී WhatsApp වගේ හැමෝම දන්න හැමෝම විශ්වාස කරන platform එකක් තුළට මේ විදිහට මුදල් ගනුදෙනු කිරීමේ හැකියාව එකතු කිරීම හරහා වැඩියෙන් පිරිස් මං හිතන්නේ බොහෝ විට මේ විදිහට online මුදල් ගනුදෙනු කරන්න මුදල් යවන්න හුරු වෙයි. මොකද වෙනම app එකක් දාගෙන ඒකට වෙනම setup process එකක් කරලා යනවට වඩා මේ වෙනකොට හැමෝම පාවිච්චි කරන app එකක් කරා බොහොම පහසුවෙන් අපිට කෙනෙකුට මුදල් යවන්න පුළුවන් නම් හදිසියකට ඒක ඉතාමත් වැදගත් දෙයක් වෙනවා මේ ඩිජිටල් කරණයට පුද්ගලයන් විශේෂයෙන්ම ඩිජිටල් මුදල් භාවිතයට පුද්ගලයන් යොමු කර ගැනීමට. ඉතින් කොහොමද අපි බලාගෙන ඉමු ලංකාවටත් මේ වගේ ක්‍රමයක් කවද්ද එන්නේ කියලා. ඔයාගේ network එක මොකක් වුණත් ඔයාගේ SIM එක මොකක් වුණත් ඔයාට WhatsApp වගේ common දෙයක් තුල මුදල් හොමාරු කර ගැනීමක් කරන්න පුළුවන් නම් විශේෂයෙන්ම ඒ තුල මම හිතන්නේ බැංකු වලින් එහාට ගිහිල්ලා ඉතාමත් පහසුවෙන් දේවල් සිද්ධ කරගන්න පුළුවන් වෙයි. ඉතින් මේ ගැන ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම පල්ලෙහා comment section එකේ දාන්න. මොකද මේ විදිහට ගියොත් තව අවුරුද්දක් දෙකක් යද්දී මම හිතන්නේ ලංකාවෙත් බොහෝමයක් online transactions WhatsApp වගේ platform හරහා සිද්ධ වෙන්න ඉඩකඩ තියෙනවා. මේ හරහා ඇත්තටම මුදල් භාවිතයේ අඩුවක් සිද්ධ කරගන්න පුළුවන් වෙයි. ඇත්තටම අපි බැංකුවට ගිහිල්ලා මුදල් ලබා ගැනීම ඊට පස්සේ ලබා දීම මේ වගේ දේවල් ගොඩක් දුරට කට් ඩවුන් කරගන්න පුළුවන් වෙයි. චීනේ විශේෂයෙන්ම ඒගොල්ලෝ මේ වෙනකොට ගොඩක්ම තමන්ගේ chat apps හරහා තමයි විශේෂම පුංචි කඩවල් වල පවා ගනුදෙනු සිද්ධ කරන්නේ. ඉතින් අර මාරු සල්ලි ඉතුරු සල්ලි ආයි ලැබෙන්නේ නැති එකේ ඉඳලා හැම දෙයක්ම මේ වගේ platform තුල සිද්ධ කිරීම හැමෝටම පහසුවක් වෙයි. හැබැයි ෆෝන් එක සහ ෆෝන් එකේ බැටරි එක අනිවාර්යයෙන්ම මෙතනදී තියාගන්න අවශ්‍ය දෙයක් වෙයි කියන එකත් මතක් කරන්න කැමතියි. Xiaomi සමාගම මේ වෙනකොට ලෝකේ ඉතාමත් දැඩි එහෙමත් නැත්නම් ඉතාමත් ඇග්‍රෙසිව් විදිහට තමන්ගේ ෆෝන් බිස්නස් එකෙන් ඉදිරියට යන සමාගමක් විශේෂයෙන්ම Huawei සමාගම පහු කරලා ඒ වගේම Samsung Apple වගේ සමාගම් වලට තර්ජනයක් වෙලා තියෙනවා මේ බජට් රේන්ජ් එකට ඉතාමත් හොඳ configurations දෙන සමාගමක් විදිහට ෆෝන්ස් වලට ආපුවම Xiaomi සමාගම ජපානයේ බේජිං වල තමන්ගේ developer conference එකකදී showcase කරලා තියෙනවා එයාලගේ retractable lens තාක්ෂණය. ඉතින් මෙතනදී DSLR කැමරා එකක වගේම මේ ෆෝන් එකේ තියෙන පුංචි lens system එක පුළුවන් වෙනවා ඉදිරියට පසුපසට එහෙමත් නැත්නම් මේ විදිහට focus එක අනුව මේ lens එක තියෙන තැනින් ඉදිරියට පසුපසට mechanical විදිහට ගන්න adjust කරන්න. ඉතින් මේ හරහා මම හිතන්නේ ඊටමත් හොඳ control එකක් විශේෂයෙන්ම photography වලට එද්දි සිද්ධ වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් Xiaomi කියලා කියන්නේ තමන්ගේ prototypes පෙන්නලා අවුරුදු ගානකට පස්සේ ඒවා එළියට දාන සමාගමක් නෙවෙයි. මේ වෙනකොට Xiaomi සමාගම කියලා තියෙනවා ඒක mobile phones වලට practical විදිහට අඩංගු කරන්න පුළුවන් මට්ටමේ තියෙනවා කියලා. ඉතින් මේ හෙලිදරව්වත් එක්ක මේ announcement එකත් එක්ක බොහෝ විට දෙසැම්බර් මාසේ ජනවාරි මාසේ වෙද්දී Xiaomi වලින් අපිට high end product එකක් මේ lens system එකත් එක්ක retractable lens system එකත් එක්ක high end phone set එකක් අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් විශේෂයෙන්ම phone එකෙන් වීඩියෝ ඒ වගේම photography කරන කට්ටියට ඉතාමත් හොඳ නිවුස් එකක්. ඒත් එක්කම මේ trend එක අනිත් කට්ටියත් අනිවාර්යයෙන්ම follow කරයි කියන එක බලාපොරොත්තු වෙන්න පුළුවන්. නොවැම්බර් 10 වෙනිදා ලෝකේ තවත් වෙනසකට මං හිතන්නේ යන දවසක් එනවා. Apple සමාගමේ One More Thing event එක නොවැම්බර් මාසේ 2020 නොවැම්බර් මාසේ 10 වෙනිදාට තමයි ඒගොල්ලෝ announce කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී ගොඩක් කට්ටිය සැක කරන විදිහටම මේක Apple සමාගමේ ARM based එයාලගේ x86 CPUs වලින් Intel CPUs වලින් අයින් වෙලා පළවෙනියට launch වෙන MacBook lineup එක හඳුන්වා දීමක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ One More Thing කියලා කියන්නේ Apple සමාගමේ keynotes බලනවා නම් විශේෂයෙන්ම Steve Jobs ඉන්න කාලේ ඉතාමත් වැදගත් දෙයක් වුණා. මොකද ඉවෙන්ට් එකක කීනෝට් එකක විශේෂයෙන්ම ප්‍රොඩක්ට්ස් ටික අනවුන්ස් කරලා හැබැයි ස්ටීව් ජොබ්ස් තව එක දෙයක් තියාගන්නවා ඉතාමත් විස්මයජනක දෙයක් එයාගේ කීනෝට් එක ඉවර වෙන්න කලින් One More Thing කියලා ඊට පස්සේ පටන් ගන්න. ඉතින් මේ හරහාම ගිහිල්ලා Apple සමාගම මේ අවුරුද්දේ වෙනම One More Thing කියලා ඉවෙන්ට් එකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නේ නැත්නම් මොකද්ද මේ One More Thing කියන එකේ තේරුම කියන එක. ඉතින් මේ හරහා මේ වෙනකොට ලීක් වෙලා තියෙනවා Apple Bionic A14X කියන chip එක තමයි මේ ARM version එකට එහෙම නැත්නම් laptop වලදී පාවිච්චි වෙන්නේ කියලා. මේක දැනට MacBook Pro එකක තියෙන i9 processor එකත් එක්ක ගත්තම benchmark වලදී ඊට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා වාර්තා වෙනවා අපිට.
කොහොම වෙතත් මේක මොන විදිහට වැඩ කරයිද කියන එක අපිට තවම කියන්න බෑ. ඉතින් අපි බලමු මොන විදිහටද මේ November 10th event එක November 10 වෙනිදා event එකේ announcement එක එන්නේ කියලා අපි හිතන විදිහටම මේක අලුත් MacBook lineup එක නම් එතනදී ARM version එකෙන් නම් මේවා එන්නේ. අපිට හිතන්න ඒ වගේම පරිගණක ලෝකයේ අනාගතය තීරණය කරන හැරවුම් ලක්ෂයක් බවට මේක පත් වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔය iPhone පාවිච්චි කරනවා නම් ඒ වගේම iPhone වල navigation පාවිච්චි කරනවා නම් විශේෂයෙන්ම වගේ වාහනේ වගේ යද්දී අලුත්ම iOS updates ෆෝන් එකට දාගන්න එකෙන් වැලකී සිටින්න කියන warning එක දෙන්න සිද්ධ වෙනවා. මේ වෙනකොට අපිට වාර්තා වෙනවා Google Maps එහෙම නැත්නම් Apple Maps ඔයා iPhone එකේ පාවිච්චි කරනවා නම් ඒක Bluetooth හරහා ඔයා කනෙක්ට් කරලා ඉවරලා navigation වලට පාවිච්චි කරනවා නම් මෙතනදී අලුත්ම update එකේ සිද්ධ වෙන Bluetooth bug එකක් නිසා ඒ navigation වලට හරියට කියන දේවල් ඇහෙන්නේ නැති glitch එකක් තියෙනවා කියලා bug එකක් තියෙනවා කියලා. ඉතින් මේ නිසා අලුත්ම update එක කරලා ඒ වගේම ඔයා දිනපතා Apple phone එකක් පාවිච්චි කරනවා නම් විශේෂම navigation වලට එතනදී ගැටලුවක් එනවා නම් ඒක වගේ app එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ෆෝන් එකේ අප්ඩේට් එකේ කියන එක අමතක කරන්න එපා. ඉතින් මේ දේ බොහොම ඉස්සරහට මම හිතන්නේ ෆික්ස් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙයි. Windows 10 updates එක Windows 10 2004 එහෙම නැත්නම් 2004 කියන අප්ඩේට් එක ආවේ. ඒ වගේම 20H2 කියන අප්ඩේට්ස් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඉන්ක්‍රිමෙන්ටල් විදිහට මේවා අපිට ලැබෙනවා. හැබැයි ඔයාගේ device එකේ එහෙම නැත්නම් ඔයාගේ laptop එකේ ඔයාගේ desktop එකේ Thunderbolt port එකක් තියෙනවා නම් motherboard එකේම එන එතනදී වාට මේ updates 2004 කියන මීට කලින් නිකුත් වෙච්ච update එකේ වගේම අලුත්ම 20H2 කියන update එක නොලැබී යෑමේ හැකියාවක් ඉඩ කඩක් තියෙනවා කියන එක මතක් කරන්න අවශ්‍යයි. මේකට ප්‍රධාන හේතුව තමයි Intel Thunderbolt පාවිච්චි කරන තාක්ෂණයේ interface එක පාවිච්චි කරනවා නම් motherboard එකක එහෙම නැත්නම් laptop එකක ඔයාගේ system එකේ මෙතනදී ඒ හරහා NVMe SSD එකක් portable එකක් connect කරොත් එතනදී blue screen එකක් එන bug එකක් මේ වෙනකොට හොයාගෙන තියෙනවා. ඉතින් ඔයාගේ සිස්ටම් එකේ ඔයාගේ පරණ ඩෙස්ක්ටොප් එකේ එහෙම නැත්නම් අලුතෙන් ගත්ත ලැප්ටොප් එකේ Thunderbolt port එකක් තියෙනවා නම් ඔයාගේ අප්ඩේට් මේ වෙනකොට පෝස් වෙලා ඇති. ඉතින් මේක ලොකු ඉෂුව එකක් කරගන්න එපා. අනිවාර්යයෙන්ම ඉදිරියේදී මේකට පැච් එකක් එහෙම නැත්නම් අප්ඩේට් එකක් ලබා දෙන්න Microsoft සමාගම කටයුතු කරනවා කියලා තමයි ආරංචි වෙන්නේ. මේකම අපේ අන්තිම ප්‍රවෘත්තිය වෙන්නේ ransomware attack එකක්. ඉතින් අපි කවුරුද දන්න Capcom Games වලට මේ වෙනකොට ransomware Ragnarok කියන ransomware attack එකට ලක් වෙලා තියෙනවා මේ සමාගම. Capcom කියලා කියන්නේ ඉතාමත් ලොකු gaming titles වලට හිමිකම් කියන සමාගමක්. මෙයාලගේ ජපානයේ වගේම අනෙකුත් රටවල් වල තියෙන network වලට ඇතුල් වෙච්ච Ragnarok team එකේ ඒකෙන් ඉතාමත් විශාල ප්‍රමාණයක data ලබාගෙන ඒ වගේම ඊට පස්සේ මේ වෙනකොට network එක encrypt කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම මේ ලබාගත්ත terabyte එකක් විතර data එයාලගේ වැදගත් data විශේෂයෙන්ම financial දේවල් මේ හැම දෙයක්ම රිලීස් කරන්න මේ hacking group එක සූදානම් වෙනවා කියලා ආරංචි වෙනවා. ඉතින් මේත් එකම ඉතාමත් ලොකු මුදලක් මේගොල්ලෝ ඉල්ලනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ තොරතුරු ටික publish නොකර ඉන්න. ඉතින් කොහොමදත් මේ ගැන වැඩි අවධානයක් යොමු කරන්න මේ වෙනකොට ransomware කියන එක ඉතාමත් දැඩිව පැතිරිලා යන එකක්. විශේෂයෙන්ම ඔයා නොදන්න plugins ඒ වගේම cracked softwares games පාවිච්චි කරනවා නම් දැඩි අවධානයක් යොමු කරගන්න. ඔයාගේ main production machine එකේ system එකේ මේ දේවල් දාගන්න එපා. ඒ වගේම ඔයාට එන email ගැන වඩාත් සැලකිලිමත් වෙන්න. ඉතින් ඔයා ransomware ගැන දන්නේ නැත්නම් ඔයාට පුළුවන් උඩ තියෙන link එකට ගිහිල්ලා ඒ ගැන දැනුවත් වෙන්න. අනිවාර්යයෙන්ම පරිගණකයක් පාවිච්චි කරනවා නම් ඒ වගේම ඒ හරහා ඔයාගේ වැඩ කටයුතු කරනවා නම් විශේෂයෙන්ම projects ඒ හරහා ඔයා මුදල් උපයනවා නම් අනිවාර්යයෙන්ම backups වලට යන්න. ඒ වගේම ransomware ගැන දැනුවත් වෙන්න කියන එක ආයසරයක් මතක් කරනවා. එහෙමනම් games ගැන කතා කරමු. Need for Speed NFS remaster එකක් නිකුත් වෙලා තියෙනවා. ඉතින් 2010 නිකුත් වෙච්ච NFS Hot Pursuit game එක තමයි මේ විදිහට remaster එකක් විදිහට නැවත වතාවක් එහෙම නැත්නම් relaunch වෙන්නේ. මෙතනදී පුංචි graphic update එකක් එහෙම නැත්නම් cosmetics update එකක් විතරයි සිද්ධ වෙලා තියෙන්නේ. game එකේ gameplay එකේ විදිහටම තමයි. ඉතින් මෙතනදී ඔයාලට අවශ්‍ය නැ 2020 release වෙන NFS game එක වෙන්නේ මේ remaster කරපු 2010 Hot Pursuit game එකම තමයි. මේත් එකම අපි කවුරුත් දන්න PlayerUnknown Battlegrounds එහෙම නැත්නම් PUBG PC version එකේ වගේම mobile version එකේ servers Microsoft Azure සර්විස් වලට මාරු කරන්න මේ වෙනකොට කටයුතු කරගෙන යනවා කියලා වාර්තා වෙනවා. ඉතින් මේ දේ සිද්ධ කරන්නේ විශේෂම user data වල privacy එක වැඩි කරගන්න, ඒකට තියෙන ආරක්ෂාව වැඩි කරගන්න කියලා තමයි මේ PUBG
ගේම් එක අයිති සමාගම මේ වෙනකොට ප්‍රකාශ කරන්නේ මේත් එක්කම Microsoft Azure කියලා කියන්නේ ලෝකයේ පුරාම විහිදලා තියෙන සර්වර්ස් තියෙන සර්විස් එකක් නිසා ගොඩක් වෙලාවට ඉදිරියේදී විශේෂයෙන්ම PUBG PC mobile games වල ping එක අඩුවීමේ හැකියාවක් තියෙනවා මේ වෙනකොටත් කට්ටිය මේක experience කරනවා කියලා තියෙනවා. ඉතින් මේ තමයි අපේ Tech Sunday එකේ මේ සතියේ තොරතුරු. මේ ගැන ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම පල්ලෙහා comment section එකේ දාන්න. ඒ වගේම තමයි subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්.